ඉස්සරහට එන්න බය වෙන්න ඕනේ කාරණා තියෙනවා මොනවලින්ද? අකුසල් වලින්. බොණ්ඩ වරෙන් කියනකොට බය වෙන්න. සිගරට් එක අතට ගනින් කියනකොට බය වෙන්න. තව දේවල් වලට ආරාධනා આવොත් බය වෙන්න. යහපතට වරින් කියද්දි බය වෙන්න එපා. යහපතට එන්න කියනකොට බය වෙන්න එපා. ඒකට හේතුව මොකද්ද? අයහපත අකුසලයේ හේතුවෙන් කවදාවත් සැපයක් නම් උපදින්නේ නැහැ. අයහපතක් අකුසලයක් හේතුවෙන් සැප කියන මාත්‍රයක් හරි උපදිනවා නම් අකුසලයක් හේතුවෙන් විපාක වශයෙන් සැප කියන මාත්‍රයක් සකස් වෙලා එනවා නම් කිසි දවසක බුදුවරු අකුසලයේ අතහරින්න කියලා දේශනා කරන්නේ නැහැ. හැබැයි අකුසලයේ කියන එකෙන් සැප කියන මාත්‍රයක්වත් නැති නිසා දුකම ඇති නිසා බුදුරජාණන් වහන්සේලා අකුසලයේ අතහරින්න කියනවා. ඒ වගේම තමයි කුසලෙන් පිනින් යහපතින් යම් විදියකින් දුක කියන දේෙන් මාත්‍රයක් හරි උපදිනව නැත්නම් දුකේ මාත්‍රයක් හරි හට ගන්නවන විපාක වශයෙන් කිසි දවසක බුදුවරු කුසල් කරන්න පින් කරන්න යහපතේ හැසිරෙන්න කියලා කියන්නේත් නැහැ. හැබැයි කුසල් කියන එකෙන් දුක් මාත්‍රයක්වත් උපදින්නේ නැති නිසා විපාක වශයෙන් සකස් වෙන්නේ නැති නිසා දුක කුසලයෙන් බුදුරු කුසලයේ වඩන්න කියනවා. පින පව කියන එක අහලා තියෙනවද ලෝකේ? පින පව කියලා දෙයක් ලෝකේ තියෙනවා. දැන් බලන්න ඔයාලා මේ ලෝකෙට ඉද්දී ඔයාලට වැඩි ලස්සන උදවිය මේ ලෝකේ නැද්ද? නෑ. හිතාගෙන ඉන්නවා මං තමයි කෙනා. මන්න ඔය පොර. එහෙම දිතේ දියන්නේ. ඒ මිතානිට වැඩක් නෑ. ඊට වඩා ලස්සන උදවිය කොච්චරක් ලෝකේ ඉන්නව නෑ. ඔයාලට වැඩි පොහොසත් උදවිය නැද්ද? ඒත් ඉන්නවා. හැබැයි ඔයාලට වැඩි කැත උදවියක් ඉන්නවා. ගොඩක් කැත උදවිය නැද්ද ඔයාලට වඩා? විකෘති වෙලා. එහෙම අය නෑ. ඉන්නවා. ඒ වගේම ඔයාලට වැඩි දුප්පත් උදවියක් ලෝකේ ඉන්නවා. හැබැයි ළමයිනේ. පින්වත් දරුවනේ. ඒ තත්ත්වයට උදා වුණේ මොකක් නිසාද? ඒ වෙනසට හේතුව මොකද්ද? ආන් ඒකට තමයි කියන්නේ පිනේ වෙනස කියලා. ඒකට මොකද්ද කියන්නේ? ඒක පිළිගන්නවද පින නිසා පිනේ වෙනස නිසා එමුනේ කියන එක? දැන් ඔයාලා කැමතිද නැද්ද සැප විඳින්න? කැමති නැහැ. ඇත්තටම කැමති නැහැ සැප විඳින්න. උත්තර දෙන්නේ නැහැ නේ. දුක් විඳින්න කැමතිද? නැහැ. දුක් විඳින්න කැමති නැහැ. සැප විඳින්න කැමති. දුක් විඳින්න අකමැති නිසා සැප විඳින්න කැමති නිසාත් එහෙම හිතක් උපදවගෙන ඉන්න කොහොමද? දුක නම් ලැබෙන්න එපා සැප ලැබේවා. සුඛ කාමානි භූතානි සියලු සත්වෝ සැප කැමති. හටගත් සියලු දෙනාම සැප විඳින්න කැමති. හැබැයි එහෙම වුණා කියලා එහෙම ලැබෙන්නේ නෑ. ඒකනේ වෙනසක් වෙලා තියෙන්නේ. දුප්පත් පොසත් ભેදයක් තියෙන්නේ කැමැත්ත මත පදනම් වෙලා නෙවෙයි. කැමැත්ත මත පදනම් වෙලා ලෝකේ උපත සකස් වුණා නම් කිසි කෙනෙක් දුප්පත් වෙන්න හේතුවක් නැහැ. කිසි කෙනෙක් දුක් විඳින්න හේතුකුත් නැහැ. ඒකට හේතුව මොකද්ද? හැමෝම කැමති සැප විඳින්න, හැමෝම කැමති පොසත් වෙන්න. හැමෝම කැමති ලස්සන වෙන්න. එහෙනම් කැමැත්ත කියන එක බලපානවද ලෝකේ? උපතකට බලපානවද? බලපාන්නේ පිනේ වෙනස තමයි බලපාන්නේ. පින පව කියන එක තමයි බලපාන්නේ. හිතාගෙන හිටියට මේ ලෝකේ අද නැතුවට හෙට සැප ලැබෙයි කියලා. එහෙම දවසක් තියෙයිද? එහෙම දවසක් තියෙනවා. දැන් ඔයාලා හිතාන ඉන්නවා මෙහෙම අපි මේ විදිහට ජීවත් වෙන අයත් එක්ක මෙහෙම තමයි මං ඉන්නේ. මෙහෙමයි ඉන්නේ. කියලා හිතන්නේ නැද්ද?
අමුතු සුන්දර ලෝකයක් වල ඉස්සරහම වගන නැද්ද? නෑ කිව්වොත් ඔයාලා බොරු කියන කට්ටියක් වෙනවා. බොරු කියන කෙනෙක් වේවි. සුන්දර ලෝකයක් සීන මාලිගාවම වගන ඉන්න ඉස්සරහා. හැබැයි සීන මාලිගාවල ජීවත් වෙච්ච කෙනෙක් අතීතේ හිටියෙත් නෑ. අනාගතේ පහළ වෙන්නෙත් නෑ. අද වර්තමානයේ හිම කෙනෙක් ඇත්තෙත් නෑ. හැමෝම වගන විතරයි ඉන්නේ. කල්පනා කරලා බලන්න පුංචි කාලේ ඔයාලා හිතුවා තරුණ වී වෙද්දී අපි සැප ලබයි. අපිට සැපසෙන්න පුළුවන් වෙයි කියලා. ඒ සැපේ තරුණ වෙච්ච උඹලට ලැබුණාද? ඈ? දැන් ඇඟේ අතේ පය හයිය හත්ති තියනවද නැද්ද මේ වෙනකොට? තියෙනවා. සාමාන්‍ය තරුණ ජීවිතය කියන්නේ ටිකක් හයිය හත්තිය තියනවද නැද්ද? තියෙනවා. හයිය හත්තිය තියෙනවා. හැබැයි පොඩි කාලේ හිටපු සැපේ දැන් තියෙනවද නැත්නම් පොඩි කාලේ තිබ්බ සැපේවත් දැන් නැද්ද? දැන් රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් පීඩා විඳ නිකන් අමුතු අපහසුයක් නැද්ද ජීවිතේ? මොකද්ද පීඩාවක් නැද්ද? ඔක තිබුණා පොඩි කාලේ. රාගෙන් විඳින දැන් පීඩාව ඔබ පුංචි කාලේ වින්දාද? පුංචි කාලේ ගෑනු දකිද්දී රාගය ආවා? ඈ? කෙල්ලිය දකිද්දී රාගය ආවද? එහෙනම් ඔබ විකෘතියක්. ඔබට පොඩි කාලේ ඉඳලා. එහෙම වුණා නම් විකෘතියක්. පොඩි කාලේ අද තියෙන ඔබ තුළ සමහරට කෙනෙක් ගැන තරහ, වෛරයක්, බැසගත් වෛරයක් අද පිහිටලා. සමහර කාරණාවලදී, සමහර පුද්ගලයන් පිළිබඳව. ඕක පුංචි කාලේ තිබුණද? එහෙමුත් නැහැ. අද සමහර දේවල් වලට විශාල බියක්. ඒ පුංචි කාලේ එහෙමම තිබ්බේ. නොතේරුම්කමට හරි තිබ්බේ නැහැ. එදා නොතේරුම්කමට හරි එක තිබුණේ නැහැ. අද එක එක දේවල් අහන්න දකින්න ලැබිලා ඒ ඔස්සේ කල්පනා කරලා අද 아무තු අපහසුයක් නැද්ද ජීවිතේ? එදා හිතපු සැපේ අද තියනවද? එහෙනම් පින්වත්නි හිතන්න. අනාගතේ ලැබෙයිද සැපේ? ඔබ හිතේ තියන ඉන්නව අද නැතුවට අපිටත් දවසක ඉරපායයි අනාගතේ සැපයක් සැලසෙයි කියලා. අනාගතේ වෙන දේ මං කියන්නම්. ඔන්න කැමති නම් අහගන්න. ඔය හැමෝටම මොක වෙනවාමයි. නොවී තිබීමක් නම් නැහැ. අනාගතය පිළිබඳ විස්තරي අහගන්න. ඔය කෙස් ටික සුදු වෙලා, දුඹුරු වෙලා, පුලුටු ගඳ ගහ බිමට වැටලා පස්සෙලා යද්දී ඔය තට්ටේ පෑදේ. දැන්ම තට්ටේ ඇවිල්ලා නැද්ද? පොඩ්ඩක් උස්සලා බලන්න. පොඩි කාලේ වගේ තියනවද නැහැ? ඒ ටික ගිහිල්ලා තට්ටේ ඇවිල්ලා. කොණ්ඩේ තුනී වෙලා ගිහිල්ලා. හැම රැලි වැටිලා, කොටු වැටිලා, ලප කැලල් හැදිලා, ඉන්න මතු වෙලා, පුතු ගැලවි ගිහිල්ලා. හොරි ඇවිල්ලා විකෘති වෙලා යයි හැම. මස්ලේ ටික හිඳෙයි. ඔය දැන් හයිය තියෙනවනේ. දැන් සමහරට යාළුවන්ට ගහනවා මෙහෙම හයිය පෙන්නන්න. යාළුවන්ට තට්ටු දානවා. අම්මට තට්ටු මුට්ටු දානවා මෙහෙම ගිහිල්ලා. සහෝදරයන්ට බිත්තියකට හරි තට්ටුව මුට්ටුවක් දානවා. ඇයි මොකටද? හයියත් තිපෙනවා. ඔබ දැකලා තියෙනවද වයසට ගිය පුදුවියක් තට්ටු මුට්ටු දානවා කොට හරි ගිහිල්ලා? නෑ. එයාලට යන්න ඉන්න විදියක් නෑ. වෙවුලන්න ගන්නවා අවසානට. තව අවුරුදු කිහිපයකින් ওই ශරීරයේ මේ මහ පොළොවේ වරයි යන්න බෑ. මෙහෙම වෙවුලනවා දඩ කියලා. නෑ. එහෙම වෙනවද නැද්ද? ඔය S2 පේන තුන. ඔය දැන් S2 පේන රූප එදාට පේන්නේ නෑනේ. ඔය ඇහෙන සද්ද එදාට ඇහෙන්නේ නෑනේ. දැන් කබ කඳුළු ගලගල අදින්නේ නෑ. එදාට බහුල වශයෙන් කබ කඳුළු ගලන්න ගන්නවා. කාපු දෙයක් දිරවන්නේ. අසුචි මුත්‍රා ටික ටික වැස්සෙන්න ගන්නවා. කකුල් බැඳගෙන ඉන්නපුවා විදිහට. අත්වලින් අනිත් එක කමන්නේ ඔය විදිහට හරි. එතකොට කාපු දෙයක් දිරවන්නේ. වද වේදනාව විඳිනවා. වද වේදනාව විඳිනවා. අවසානයේ මොකද වෙන්නේ? හැම රැලි වැටිලා, කොටු වැටිලා, ලප කැලල් හැදිලා, හැම එල්ල වැටෙද්දි කොන්ද කුදු වෙනවා. අතපය වාරු නැති වෙනවා. හන්දිපත් රුදාව, තුනටි අමාරු, කකුල් කැක්කුම, හිස රදේ. එහෙම වෙවි ඇඳකට වැටෙනවා. ඔය ශරීරයේ ඇඳක වතුර වගෙන ඉන්න වෙන දවස් එච්චර ඈත නෙමෙයි. වැඩි ඈතක් නෑ. තව ටික දවසකින් ඇඳක. එදාට මුත්‍රාච්චන අසුචිච්චන හිතන්න බලන්න මේ වෙලාවේ මේ පිරිසක් ඇවිල්ලා නම් ඔබ බලන්න මේ අසුචි කියපු අර ලොක්කා. අර නාකි වෙච්චි අහවල් කෙනා මේ ඉන්නේ.
මෙන්න කක්ක වෙලා. මෙන්න මුත්‍රා වෙලා අයියෝ බලන්න කියන ඔබ ගැන නම් ඒ කතාව වෙන්නේ. ඔබට ඒක සතුටක්ද දුකක්ද? විඳින වේදනාව චිරිබිරි ගගා එහාට මෙහාට වෙද්දි පෙරලෙද්දි කොච්චර වද වේදනාවක් විඳින්නද තියෙන්නේ. ඇඳට යට වෙන තැන ඇඳ පැත්තට ශරීරයෙන් යට වෙන කොටස් තැම්බෙන්න ගන්නවා. රෝස පාටට වෙලා දාර දාර ඉදිමිලෙනවා. සමහරට ඒවට පණුවෙක් ගන්නවා. ඔන්න ඔබේ අනාගතය. ඔන්න ඔබේ අනාගතේ සැප විඳින්නම් කියලා හිතාගෙන ඉන්න අනාගතේ. පින්වත්නි බොරු සංකල්පනා නම් ගොඩන ගන්න එපා වැඩක් නැහැ. ඒක බොරුවක්. ලෝකේ යථාර්ථයට හාත්පසින් වෙනස්. ඔය බඩවල වල තියෙන්නේ වමනේ ගොඩක්. එහාට මෙහාට හොල්ලලා බලන්න බඩ කච කච ගාලා හෙල්ලේ වමන ටික. අසූචි යන්න බෙට්ට යන්න ඔන්න මෙන්න තියෙන්නේ. දාර ගැහිලා ගුලි ගුලි වෙලා දැන් තියෙන උඩට වෙන පෙන පෙන වගේ ඇති. හැම කෙනාගේම ශරීරය ඔකයි ඇත්ත. බොකු බඩවැල් ගොඩක් එතිලා තියෙන්නේ. ඔය හැම ශරීරෙම එහෙමයි. කෙල හොටු තලියක් එහෙම සෙම ගලනවා. ශරීරේ පුරා දුවන්නේ ලේ සැරවයි. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? ඔබ ආස කරන කෙනෙක් ඇද්ද? ඔවුන් තුල තියෙනෙත් ඒකමයි. ඔබ ආස කරනව නම් ආස කරලා තියෙන අවසානට බලන්න මොකටද? බෙට්ටකට. ගඳ ගහන බෙට්ටකට. මුත්‍රා ටිකකට. ලේ ටිකකට. සැරව ටිකකට. හොටු ටිකකට. සෙම ටිකකට. කෙස් රොදකට දිරලා යන. ලොම් ටිකකට. හං කෑල්ලකට තමයි ජීවිතේ පුදන්න බලන ඉන්නේ. මිනි මස් කෑල්ලකට. අටකටු කෑල්ලකට. වමනේ ටිකකට. ඒකට තමයි මුළු ජීවිතේම පාව දෙන්න බලාගෙන ඉන්නේ. ওই මනුස්ස ලෝකෙ ඉපදුණු ඔබට අද දවසේ ඕක ටිකක් හරි තේරුම් ගන්න පුළුවන්. දැන් තිරිසන් සතෙක් හිටියොත් කොච්චර බණ කිව්වත් වැඩක්ද? වැඩක් නෑ. ඇහුණත් ඇහුන්නේ නෑ වගේ. ඒ නිසා ඒ හිතක් තියාගන්න එපා. මහා ප්‍රඥාවන්තයෙක් හිටියොත් මේක හොඳට යාට කාවදිනවා මේ කියන වචන ටික. දුෂ්ප්‍රඥ මැටි මෝලක් නම් තියෙන්නේ. මෙතන ඉන්නේ මැටි විතරයි. මැටි ගැලවිලා ප්‍රඥාව ඇතුළට විනිවිද යන්නේ. ලෝකයේ ඇත්ත දකින්න යට විදියක් නෑ. ඇත්ත තේරුම් ගන්නේ නෑ. ඇත්ත නොදකම අඳුරේ මෙයා මැරිලා යනවා. අඳුරේ ඉපදිලා අඳුරේ ජීවත් වෙලා අඳුරේ මේ යන සත්තු ඉන්නවා ආන්ගේ වගේ. හිතන්න එපා. හිතන්න එපා බලාපොරොත්තු වෙන සුන්දර ලෝකේ ඇති කියලා ඉස්සරහා. එහෙම එකක් නෑ. වයසට යනවා. ලෙඩ වෙනවා. අවසානට මැරෙනවා. එහෙනම් ඇත්තටම ලෝකේ සැප සැලසෙන විදිහක් ඇත්තේ නැද්ද? ලෝකේ සැප ඒකාන්ත සැපයක් සැලසෙන එකක් ලෝකේ තියෙනවද නැද්ද? එහෙම එකක් ගැන අහලා නැද්ද මේ පින්වතුන්? ඔය ළමයි අහලා නැද්ද? මොකද්ද? අන්න හරි. නිවන් අවබෝධ කරාම එතනින් තමයි සැපේ සැලසෙන්නේ. නිවන් අවබෝධ කරන්න නම් නිවන කරා යන්න නම් ඇවිලෙන දේවල් තියෙනවනේ. රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ඇවිලෙන්නේ නැද්ද? යම් දේවල් අල්ලගෙන ලෝකේ. යම් දේවල් අල්ලගෙන රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ඇවිලෙන්නේ නැද්ද ජීවිතේ? ඔබේ ජීවිතේ රාගෙන් වේවා, තරහින් වේවා, බයින් තැති ගැනීමේ මුලාවෙන් වේවා ඇවිලෙන්නේ නැද්ද? යම් දේවල් අල්ලගෙන ඇවිලෙනවා නම් ආන්ගේ අල්ලගත්තු දේවල් වල බැඳිලා තියෙන දේවල් වල ඇත්ත තත්ත්වය විමසා බලන්න ඕනේ. ඒ හැම දෙයකම දකින්න ලැබෙන්නේ මොකද්ද? වෙනස් වෙන ස්වභාවයක්. ඒ හැම දෙයක්ම මොකද්ද? අනිත්‍යයි. දැන් මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම මේ අහන දකින්න හැම දෙයක්ම අනිත්‍යද නැද්ද? මේ වෙලාවේ පාව දිර තියෙන්නේ මේ හැම දෙයක්ම. ඔයාලත් දිරනවා, අපිත් දිරනවා, හැම දෙයක්ම දිරනවා.
යමක් අනිත්‍යයි නම් ඒක දුකටද ඇති සැපටද ඇති? ඉක්මනින් වෙනස් වෙලා දිරලා වෙනසිලා වැටෙනවා නම් ඇදගෙන වැටෙනවා නම් පොළොවට පස් වෙනවා නම් ඒකත් වෙනස් වෙනවා නම් සැපද දුකක්ද ඒක? දුකක්. අනිත්‍යයි නම් දුකයි නම් ඒක වසඟේ පවත්තන ඉන්න පුළුවන්ද? නොවෙනස් වේවා. නැත්නම් මේ ලෙස පවතිවා මේ ලෙස නොපවතිවා කියලා පුළුවන්ද? එහෙම බෑ අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒවා අසුභයි හැම එකක්ම දිරනවනේ. අසුභ ධාතුව තියෙනවා. ඕක තමයි ලෝකයේ ඇත්ත. ඕක අවබෝධ කරනකොට සියලු දේවල් කෙරෙහි ඇති තණ්හාව ආසාව දුරු වෙනවා. ආසාව කියන්නේ මොකද්ද? මේ ලෙස පවතිවා මේ ලෙස නොපවතිවා. මෙහෙම වෙන්න එපා මෙහෙම වෙන්න කියලා ආසාවක් තියෙනවා. ආසාව නැත්තම් දුකහට ගන්නේ නැහැ හිත නිවෙනවා. ඒකම තමයි නිවන වෙන්නේ අවසානට. එහෙනම් ඇත්ත අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ. යථාර්ථය දකින්න. යථාර්ථය දකින්න පුළුවන් ද රාග දේශ මොහ වලින් කැළඹි. නැත්තම් ඔන්න කාමයෙන්ම කැළඹිලා. නම් ඒ හිත තියෙන්නේ. යථාර්ථය දකින්න පුළුවන් දේ හිතට ඒ වෙලාවේ. දේශයෙන් කැළඹිලා නම්, නිදිමතට බර වෙලා නම්, හිත විසිරිලා නම්, සැකකුකුස් වෙනවා නම් ඒත් බෑ. නීවරණ වලින් තොර හිතක් තියෙන්න ඕනේ ප්‍රඥාව අවදි කරගන්න. ප්‍රඥාවෙන් දකින්න. සමාධිය තියෙන්න ඕනේ. සමාධිමත් හිතක් ගොඩනගා ගන්න පුළුවන්ද? සත්තු මරමරා පුළුවන්ද? හොරකම් කර පුළුවන්ද? වැරදි කාම සේවනය කර පුළුවන්? බොරු කිය පුළුවන්ද? මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිගරට් බිබි පුළුවන්ද මේක කරන්න? ගංජා ගහ සිගරට් බිබි පුළුවන්? බෑ. එහෙනම් පංචශීල රැක ගන්න වෙනවා. පංචශීල රැක ගන්න නම් හොඳ ශ්‍රද්ධාවක් ඇති කර ගන්න වෙනවා. අද ගිහි ගෙදර ඉඳලා අපිට පංචශීල රැක ගන්නද? මෙතන පංචශීල රකින්න මදුරුවෙක්වත් මරන්නේ නැති. විහිළුවටවත් බොරුවක් කියන්නේ නැති. භික්ෂූන් නැරුණකොට පැවිදි වෙන්න ඉන්න උපාසක දරුවන් නැරුණකොට මේ පිරිසෙන් එක්කෙනෙක් ඔත උස්සලා කියන්න බාන්න ස්වාමීනි මම පංචශීල රැකගෙන ඉන්න උපාසක මහත්තයෙක් හොඳ මම සුගතිය යන විදිහේ වැඩ පිළිවෙලක ඉන්න කෙනෙක් කියලා එක්කෙනෙක් ඉන්නවනේ මට කියන්න බාන්න. නැද්ද? ඇත්තටම කෙනෙක්වත් නැද්ද? නොබියව කියන්න බාන්න මම මෙහෙම කෙනෙක් මම පංචශීල රැකගෙන ඉන්න කෙනෙක් නේ. අහෝ භයානකකම. ගිහි ගෙදර ඉඳලා පංචශීල රැක ගන්න පුළුවන්ද? බෑ කියන්න තමයි තියෙන්නේ. දැන් කිය ඒ කාලේ රැක්කේ කියලා. ඒ කාලේ රැක්කා. හැබැයි අද කාලේ උන් උදාහරණෙ මේ ටිකම. ඒ නිසා තරුණයෙක් නම් මනුස්ස ලෝකේ නේද? දැන් ඔය මේ දරුවෝ ඉන්නේ මනුස්ස ලෝකේද පෙරේත ලෝකේද? පෙරේත ලෝකේද නැද්ද? මනුස්ස ලෝකේ. කොටසක් අයට සැකයි. ඒ උත්තර දෙන්නේ නැහැ. කීප දෙනෙක් උත්තර දෙන්නේ. කොයිද ඉන්නේ දැන්? පින්වත්නි මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. දැන් ප්‍රඥාවන්තයිද දුෂ්ප්‍රඥයිද? මන්ද බුද්ධිකයිද නැද්ද? ඒත් උත්තර දෙන්නේ. hina වෙන උත්තර දෙන්නේ. මන්ද බුද්ධිකයිද නැද්ද? මන්ද බුද්ධිකයි? එහෙනම් බණ කියලා වැඩක් නැහැ. දැන් ප්‍රඥාව උපදවන්න පුළුවන් ස්වභාවයෙන් ඉන්නේ හරියට මොන වගේද? බුදියගෙන ඉන්න සිංහයෝ වගේ මේ ඉන්නේ. සිංහයා බුදියගෙන ඉන්නකම් මීයට උනත් ඇඟුලින් පැනලා යන්න පුළුවන්. මුවෙකුට හාවෙකුට ඇඟුලින් පැනලා යන එක ගැන කවර කතාවද? ප්‍රඥාව උපදවන්න පුළුවන් ස්වභාවය තියාගෙන උපදවන්නේ නැතුව හේ නිකන් ඉන්නවා. මොන වගේද? මන්ද බුද්ධිකයන්සේ. ඒ නිසා ඔන්න අද කල්පනා කරගන්න ප්‍රඥාව උපදවන්න පුළුවන් ස්වභාවයෙන් දින්නේ නැද්ද? ඒ ස්වභාවයෙන් ඉන්නේ. හැබැයි තාම ලෝකෝත්තර ප්‍රඥාව උපදවලා නැහැ. එහෙම ඉපදෙව්වා නම් හොඳ සීලක පිළිපදනවා. එහෙම ඉපදෙව්වා නම් ගිහි ගෙදරත් රාග දේශ මොහ තුනී වුණා නම් නැති වුණා නම් ගිහි ගෙදර වාසය කරන කෙනෙක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්න විදිහක් නැහැ. ගිහි ගෙදර කියන්නේ ගිනි ගෙදරක්ද නැද්ද? ඔබ කැමතිද ඔබේ තාත්තා ගත කරන ජීවිතයට? කැමති තාත්තා වගේ වෙන්න? තාත්තා වගේ කුඹුරු වල බැහැගෙන
වැඩ කටයුතු කරන රැකියාවට ගිහිල්ලා රණ්ඩු අල්ලගෙන එහෙම ඉන්න කැමතිද ඔබ? කැමති? කැමතිද නැද්ද? නෑ. කැමති නෑ නේද? නෑ. දැන් තාත්තත් මේ දේශනාව අහයි ඈ. ඔබ කැමතිද ඔබේ ගමේ කෙනෙක් වගේ වෙන්න කවුරු හරි? ඈ? නෑ. ඔබ කැමති නම් කොහෙද? ඔබේ සුරංගනා ලෝකේ ජීවත් වෙන්න. හැබැයි ඒ ලෝකේ ඔබට ජීවත් වෙන්න වෙන්නේ නෑ. ඉන්න වෙන්නේ මහ පොළොවේ අඩිය ගාලා ඉන්න මිනිස්සු අතරේ මිනිහෙක් වෙන්න වෙන්නේ. ඔබ ඉගෙන ගන්න සුරංගනා ලෝකේ ඉන්න විදිය නෙමෙයි. සීන ලෝකේ ඉන්න විදිය ඉගෙන ගත්තා කියලා වැඩක් නෑ. ඒ ලෝකෙට ඔබට ඇතුල් වෙන්න විදියක් නෑ. ඉගෙන ගන්න මහ පොළොවේ යන විදිය. මහ පොළොවේ අඩිය තියලා යන විදිය ඉගෙන ගන්න. නැත්තම් විනාශ වෙනවාමයි. සාප කරනව නෙවෙයි ඈ. වේලාසනින් සාපේ පතිත වෙලා. මොකද්ද සාපේ? හැමෝගේම ඔළුව වල තියෙන සාපයක්. හිස මතට පතිත වෙච්ච සාපයක් තියෙන මොකද්ද? වයසට යාමේ සාපය හැමෝගේම ඔළුව වල පතිත වෙලා. ලෙඩවීමේ මරණේ සාපය මරණේ දෝංකාරය හැමෝගේම ඔළුව වලට පතිත වෙලා පුළුවන් නම් නිදහස් වෙන මාසි ගන්න. මහා පුරුෂයෙක් නම්. නැත්තම් නිදහස් වෙන්න යන කෙනාගේ කකුලෙන් අදින්න. පාවිම් පව් කරගෙන පාපයෙන් පාපී රැස් කරගෙන අපරාධි කොහෙවත් යන සර්පෙක් ඇඟ ඇතුළට දාගෙන අවසානට සම්පූර්ණ ශරීරෙම විසෙන් පුරෝගන මැරලා යන මෝඩ මිනිසෙක් වගේ වෙලා මැරලා යන්න වෙයි. ඒ නිසා යමෙක් ඔබ අතරින් මෙන් වෙලා උත්තම ජීවිතයකට යනවා නම් කොහොමද කියන්න ඕනේ? සාදු සාදු අපිට කරගන්න බැරි වෙච්ච දේ ඔබ කරගත්තා. පුළුවන් නම් අපිත් ගොඩට ගන්න. පුළුවන් නම් අපිත් ගොඩට ගන්න කියලා. නැත්තම් වලෙන් ගොඩට යද්දි කකුලෙන් ඇද්දොත් එහෙම කවදාවත් ආයනන් ධර්මයක් මුණ ගැහෙන්නේ නැහැ. ඇයි? ධර්මයට යන්න ගියපු කෙනෙකුට බාධා කරලා රැස් කරගත්තු පාපෙට. ඒකට බලපාන්නේ යාළුකම. කර්මයට බලපානද යාළුකම? යාළුවානේ නිසා මම බෙල්ල කැපුවේ කියලා එකක් තියෙනවද කර්මයට? නැහැ. ඒ වගේම තමයි යාළුවානේ ඒකයි මම බාධා කරේ කියලා එකක් නැහැ. දෙමාපිය ඥාතිකම් බලපානවද? බලපානවද නැද්ද? කර්මයට බලපාන්නේ නැහැ. හිතවත්කම් යාළුකම් කිසි දෙයක් බලපාන්නේ නැහැ කර්මයට. ඒ නිසා හොඳට මතක තියාගන්න. වචනයක් පිට කරන්න එපා ධර්මයට විරුද්ධව. වචන නෙවෙයි ඕන තරම් වචන පිට කරන්න අධර්මයට විරුද්ධව. ධර්මයේ හමුවේ මුද නිහතමානී ගුණය ගරු කරන සිතින් දැන් පුරුෂයන් මහා පුරුෂයන්ද පෙන්දන් දෙන්නේ. මෙතන ඉන්නේ මහා පුරුෂයද පෙන්දද? දැන් දන්නේ නැහැ මහා පුරුෂය කියන්නේ කවුද කියලා දන්නේ නේද? පෙන්දු කියන්නේ කවුද දන්නේ නැහැ නේ. මහා පුරුෂය කියන්නේ කවුද? හිතට එන අකුසල අතහරින්න පුළුවන්. සැනකින් කියන දහම වටහා ගන්න පුළුවන් නම් ගිහි බන්ධනේ සුණු විසුණු කරලා දාලා උත්තම පැවිදි ජීවිතය ගැන දැනගනිද්දී ඒකට ඇතුළේ වෙන නිදහසේ ගහක් යට භාවනා කරන හිතක් උපදව ගන්න පුළුවන් නම් තුච්චෝ කාමේ හිස්සු කාමේ ඒ විදිහටම දැකලා වනේ දැහැම් වඩන මුනිවරුන් අතරට එකතු වෙන්න හිතක් තියෙනවා නම් ආන්ගේ සිතුවිල්ල තියෙන කෙනාට කියන කවුද? මහා පුරුෂයා කියලා. ඒ හිත හරි උපදවන්න පුළුවන් නම්. පෙන්දු ගැන කතාවක් කරන්නද? පෙන්දු ගැන, නැට්ටෝ ගැන, මැටි මෝල්ලු ගැන අහගන්න කැමතිද? ඔන්න මැටි මැෂින් එක ගැන දැන් කතාව. යාළු වෙච්ච පඟරණටි අතහැර ගන්න බැරි නම් බොන බීඩිය නවත්ත ගන්න බැරි නම් සිගරට් එක නවත්ත ගන්න බැරි නම් ආයෙ ගංජම නම් පාවිච්චි කරගන්නේ. ආයෙමත් කියපු බොරුව නම් කියන්නේ. ඒ ගිහි ගෙදර අතහැර ගන්නත් බැරි නම් මෙච්චර පැහැදිලි කරදී ආයෙක ඇත්ත වෙන්නේ නමුත් කියලා හිතලා අරගෙන අපිට බෑ කියන මට්ටමට එනවා නම් න්යායට කියන්න තියෙන කවුරු කියලාද? කවුරු කියලාද? කියන්න බලන්න මේ වචනේ. කවුරු කියලාද? පෙන්දෝ කියලා. නැට්ටෝ කියලා. මැටි ගොඩවල් කියලා.
දැන් තේරුණාද? ඒ නිසා පෙන්දෙක් වෙන්න එපා. මහා පුරුෂයෙක් වෙන්න පෙන්දෙක් වෙන්න එපා. ළඳ බොළඳ කතක් වෙන්න එපා. රැවුල තිබ්බා කියලා, සුදු යකඩ මාලයක් දැම්ම කියලා, පච්චයක් කිටුවා කියලා, අමුතු විදිහට කොණ්ඩේ පාට කරා කියලා, අමුතු හැඩයට පොළවේ ඇවිද්දා කියලා, දෙනිමක් ඇන්ද කියලා එයා මහා පුරුෂයෙක් වෙන්නේ නැහැ. එයා පිරිමියෙක් වෙන්නේ නැහැ. අත්හැරීමේ ගුණේ හිත ඇතුලේ තියෙනවා නම්, හිතට එන තරහ අතහරින්න පුළුවන් නම්, වෛරයත් අතහරින්න පුළුවන් නම්, පුළුවන් නම් එයාට අතහරින්න මොකද්ද? ගිහි ගෙදර මහා පුරුෂයෙක් අඳුර ගන්න. ඔව්. ගිහිගෙදර ඇතහැරියා කියලාම නෙවෙයි, ඒක තේරුම් ගත්තාමනේ මහ පුරුෂයෙක් වෙන්න පුළුවන් නේද? ගිහිගේ ඇතහැරියා කියලා මහ පුරුෂයෙක් වෙන්න බෑනේ. ඒක තේරුම් ගන්න අවබෝධ කරගත්තන් පස්සේ මහ පුරුෂයෙක් වෙන්නේ. එතකොට ගිහි ගෙදර අතාරින්න කියන්නේ ඇයි? මහ පුරුෂයෙක් වෙන්න. මහා පුරුෂයෙක් තේරුම් ගන්න ප්‍රතිපදාව මං කියවන ඉස්සල්ලා. තේරුම් ගන්න ප්‍රතිපදාවේ මුල මොකද්ද? මුල සීලය. අහගෙන හිටියේ නැද්ද? මුල මොකද්ද? සීලයක් නැතුව සමාධියක් වඩන්න පුළුවන්ද? සමාධියක් නැතුව ප්‍රඥාවක් වඩන්න පුළුවන්ද? ප්‍රඥාවන්ත නොවුණු සිතක් ආශ්‍රයයෙන් නිදහස් වෙයිද? තේරුණේ? එහෙනම් මම කියන්නේ ඔය හැමතැනම පැවිදි වෙන්න කියන එක නෙවෙයි. සුදුසු තැන පැවිදි වෙන්න කියන එක. තේරුණේ නේද දැන්? සීලේවත් නැත්තම් ඒකනේ මම කිව්වේ ඉස්සරහ සීල රකින්න පුළුවන්ද ගිහි ගෙදර ඉඳලා? ඒකයි කිව්වේ මම. මුලම පැහැදිලි කරේ ඒකයි. ඒකයි. දැන් තේරුණා නේද? ඒ නිසා හිතට එන දේ අතරින් ඔන්න සමාහට ඉන්න පිටපැත්තේ කාන්තාවක් චීත්තයක් ඇඳගෙන 60ක් දරාගෙන සිල් මල්ලක් දෙල්ලගෙන ඇවිල්ලා ඔන්න බණ අහනවා. හැබැයි හිතට එන තරහ අතහරිනවා. ඊළඟට හිතට එන රාගය අතහරිනවා. මුලාව අතහැරලා ප්‍රඥාවෙන් යුතු වැඩපිළිවෙල හික්මෙනවා. පස්සේ කාලේ පැවිදි වෙන්න කියලා හිතක් උපදවලා සමහරට පැවිදි වෙනවා. ආන් දැනගන්න පිටපැත්තෙන් කාන්තාවක් වුණත් ඇතුළේ ඉන්නේ කවුද? මහා පුරුෂයෙක්. ඇතුළේ ඉන්නේ මහා පුරුෂයෙක්. දැන් කියපු දේ තේරුණාද? මං කියපු දේවල් වල වරදක් තියෙනවද? බැන්න කියලා හිතනවද? මේ නම් අපිටමයි ඔබටමයි කිව්වේ, හැබැයි බැන්නේ නෑ පුතාලා. මං ඇත්තයි කිව්වේ. අපි දන්නේ නේ කවුරුවත් මේ කියද්දි අපිට කාටවත් තිබුණාද ස්වභාව විඥානෙ? නෑ. බුදුබණ ඇහෙනකොට මිසක් මේක තේරුම් ගන්න වෙන විදියක් නෑ. දරුවනේ මේක කවුරුත් කියලා දෙන්නේ නෑ හැමෝම. මේක අපිට පොඩි කාලේ ඉඳලා ඇහුණද? දෙමාපියොත් කියලා දුන්නද? නෑ. දෙමාපිය ටොකු වෙලා කියයි අරක ඉගෙන ගත්තා. උඹට තමයි බැරි කියලා ටොක්කානේ. අන්නරක රස්සාවට ගියා. උඹට තමයි මේකට තමයි බැරි. බජ්ජිලපන්. එහෙමනම් කියයි. ඉරිසියාව පුරුදු කරයි. හැබැයි මේ උත්තම දහම් පදේ එහෙමකට ඇහෙන්නේ නැහැ. ඒක කලාතුරකින් ඇහෙන්නේ. සමහරට දෙමාපියන් ඇහෙන්න පුළුවන්. දෙමාපිය ශ්‍රද්ධාවන්ත නම්. දෙමාපියන්ට මේක ලැබිලා නම් දෙමාපියන්ගෙන් ඇහුන්නේ නැති ඇයි? එයාට ලැබිලා නැහැ. ඉතින් ලැබෙන දෙයක් එපායි දෙන්න. එයාට ලැබිලත් නැහැ. ලෝකෙට ලැබිලත් නැහැ. අවසානට නිකන් සත්තු සර්පයෝ වගේ ජීවිතය ගත කරලා තමයි මැරිලා යන්නේ. ඇයි සත්තු සර්පයෝ වගේ කිව්වේ? දැන් සත්තු සර්පයෝ අපි කියමු කුරුල්ලෝ කියලා. ගෙවල් දොරවල් හදන්නේ නැද්ද? ගෙවල් හදන්නේ නැද්ද යාලා? හදන කුරුල්ලෝ ඉන්නවා. පැටව රැක බලා ගන්නවද නැද්ද? රැක බලා ගන්නවා. කණ්ඩ බොණ්ඩත් හොයනවා. ජාතිවාදී නැද්ද? යාලා ජාතිවාදයක් නැහැ. සර්පියෙක් කෙනෙකුට කෑ ගහලා යාලා ජාතිය රැක ගන්න කෑ ගහලා යුද්ධ කරන්න හදන්නේ. කඩිගුලකට අද්දාන්න බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ජාතිවාදී අවුස්සගෙන ඉන්නේ නැද්ද? ජාතිවාදීත් තියෙනවා. හැබැයි එකක් නෑ යාලා. එකක් කරන්නේ නෑ. එයාලා දන් දෙන්නේ නෑ. දැකලා තියෙනවද දන් දෙනවා තිරිසන් සත්තු? ලෝභය දුරු කරමින් පින කර ගන්නවා කියලා දන් දෙන සත්තු දැකලා තියෙනවද? එයාලා සිල් රකින්නේ නෑ. එයාලා භාවනා කරන්නේ
නෑ. එයාලා උතුම් පැවිදි ජීවිත ගත කරන්නේ නෑ. ඒ නිසා සතු සර්පයන්ගෙන් වෙන්න තියෙන්නේ ධර්මයෙන්. නැතන් සතෙක් සර්පයෙක් වගේ තමයි මැරිලා යන්නත් වෙන්නේ. පොළවට පස් ටිකක් එකතු කරා විතරක් වෙන්නේ නැත්තම්. ආයෙත් පස් ටිකක් එකතු කරා විතරක් වෙයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න. හොඳට හොඳ හැටියට තේරුම් ගන්න නේද? මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න? ඈ? අහන්න තියෙනව දාගන්න. හැමදාම මම මොන ගහන්නේ? නෑ ජීවිතේ පළවෙනි වතාවත් සමහරට අවසාන වතාවත්. අහයි මොන ගහන්නේ. ඔබේ සසර ගමනේ ඈතට විමසන්න පුළුවන් නම් දහම ඇහිච්චිම පළවෙනි වතාව සමහරට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කතාව ඇහිච්චි සමහර විට පළවෙනි වතාව. දිගහැරෙන්න කකුල් දෙක අමාරු වුණා. දහම ඇහිච්ච කීවෙනි වතාවද? මේ පැය කීපේ පැයක් නැහැ. මේ විනාඩි කීපේ තමයි ඔන්න ධර්මය හුනේ. නිදහස් වෙන්න යන්තමින් පිනක් තිබුණා. නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙන්න පිනක් තිබුණා. හැබැයි නිදහස් වෙලා නැහැ. තාම ඔබ නිදහස් නැහැ. අවස්ථාව විතරක් ඔන්න ලැබෙන විදිහේ වචනේ දැන් අද ඇහුණා. පුළුවන් නම් ක්‍රියාවට නගා ගන්න. ඒ වචනේ හෙද්දී ඔබ ඉන්න ස්වභාවය එච්චර වැදගත් නැහැ. ඔබ ඉන්න ස්වභාවය එච්චර වැදගත් නැහැ. හැබැයි යම් වැදගත්කමක් තියෙනවා. මොකද්ද? ඔබ මව් මරලා නැති නිසා. පියා මරලා නැති නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ලේ ද්වේෂ සිතින් සොලවපු කෙනෙක් නොවන නිසා මේ ජීවිතේ. ඒ වගේම රහතන් වහන්සේ නමක් ඝාතනය කළ කෙනෙක් නොවන නිසා. ඒ වගේම තමයි සංඝ බේදී කරපු කෙනෙක් නොවන නිසා වැදගත්කමක් තියෙනවා. ඔබ දැන් ඉන්න ස්වභාවය ආන් එච්චර වැදගත්කම තියෙනවා. කොණ්ඩේ පාට කරලාද ඊළඟට මොනවාද මාලා දාලාද ඒ වෙච්චර වැදගත්කම් නැහැ. ඇයි ඒවා සාමාන්‍ය ලෝකෙට අයිති දේවල්. ඒවා සාමාන්‍ය ලෝකෙට අයිති දේවල්. ඒවට එච්චර ගැරහීමකුත් නැහැ. ඒවට ආරි ලෝකේ ප්‍රශංසාවකුත් නැහැ. හැබැයි ඔක්කොම අනිත්‍යද නැද්ද? අමුතු ගැරහීමක් නැහැ. කොහොමත් ආදීනවාදීනමයි. හොඳට ඒක තේරුම් ගන්න. නේද? අත්තරින්න පුළුවන් එක පුරුෂයෙක් කියන ස්වාමීනි මම නම් අතාරින්න ඉන්න කෙනෙක්. එක්කෙනෙකුට කියන්න පුළුවන්ද? ඈ? මෙච්චර බණ කියලාවත් මට හේදුන්නේ නැද්ද? මෙටි හොදන අමාදියයි මේ වැක්කුරුවේ. හේදුන්නේ නැද්ද? සොලවාලමින් මේ දහම්දී සෝද ගන්න අඩුපාඩු ටික බැබලේවි ප්‍රඥාව එතකොට නේද? එන හොඳයි අහන්න දෙයක් නැද්ද අය? විමසන්න දෙයක් තියෙනවද ඔයාලගේ ජීවිතේ හැරි මොකක් හරි? මගේ තාත්තන තියලා මගේ අම්මයි නංගි බලාගෙන ඉන්න නැතුව මම පැවිදිලා එයාට කන්න දෙන්නේ කොහොමද? අද ඔය ඇක්සිඩන්ට් වෙනවා පාරේ යද්දි. කකුල් දෙක නැති වෙනවා. මම ඉන්නකම් මගේ අම්මයි මම මේ දින ඒක තමයි. දැන් හිතන්න බලන්න ඔය ඇක්සිඩන්ට් වෙනවා. කකුල් දෙක නැති වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මොකටද කාටද දුක ඒක දැන් ඉන්න තත්ත්වෙනුත් පල්ලයට වෙන්නේ කවුද? අරලා ඉන්න තත්ත්වෙනුත් පල්ලයට වෙන්නේ නැයි. අබ්බගත පුතේකට පස්තාන කරන්න වෙලා. ඔයාද මෙරිලා යනවා. දැන් මොකද වෙන්නේ? ඉපදුන්නේ පවුලේ. දැන් මොකද වෙන්නේ? වෙන පවුලක ඉපදුනා. සසරේ අම්මා නෝනු කෙනෙක් නෑ මේ හැමෝම අම්මා වෙලා. මම පවා. ඔයාට. තාත්තා නෝනු කෙනෙක් නෑ. ඔය කෑ ගන්න කුරුල්ල පවා තාත්තා වෙලා. බිරිඳ සැමියා නෝනු කෙනෙක් නෑ. එච්චර දීර්ඝ සසරක ඉන්නේ. ඇයි මේ ජීවිතේ අම්මා විතරක් අල්ලගෙන ඉන්නේ නා? ඇයි ගිය ජීවිතේ අම්මලා ජීවිතෙත් පුදන්නේ නැති ඉස්සරහට පැනලා හතුරා ඉස්සරහා පුතා බේරලා දෙන්න කියලා. ඒ අම්මගෙන හිතන්නේ නැත්තේ ඇයි? එච්චර සත්පුරුෂෙක් වුණාද? සසර ගැන දන්නේ නැති නිසා. මුලාව නිසා සසරටත් ඇලිලා. එක ජීවිතයක අම්මා වෙන කෙනා ඊළඟ ජීවිතේ බිරිඳ වෙද්දී ඊළඟ ජීවිතේ නංගි වෙද්දී ඊළඟ ජීවිතේ පරම හතුර එයා ගැරන්ඩිය වෙද්දී තමන් ගෙම්බා. තමන් ගැරන්ඩිය වෙද්දී එයා ගෙම්බා. හතුර වෙද්දී ඒ ගැන දන්නේ නැතුව ඔහේ නිකන් ලැබුණු දෙයට ඇල්ලලා යනවා.
ශරීරය ගැන දන්නේ නැතුව ශරීරයටත් එල්ල කුණු ගොඩක් කුණු වතුර වැක්කිරෙනවා. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයි. දන්නවද දැන් අම්මා වෙලා ඉන්නේ ගේ ජීවිතේ ඔබ අතින් දූෂිත වෙච්ච කෙනා කියලා? එහෙම දන්නවද? දන්නේ නැහැනේ. ඔබ යා කඩ කඩා කෑවා කියලා දන්නවද ගේ ජීවිතේ? ඒ දන්නෙත් නැහැනේ. පරම හතුර කියලා දන්නවද? ඒ දන්නෙත් නැහැනේ. දැනගත්තා නම් අහෝ එහෙම සසරද්ද මේ යන්නේ ඊළඟ ජීවිතේ මේ අම්මා බිරිඳ වෙනවනේ. එහෙම මට මේ සසරේ රැඳිලා ඉන්න බෑනේ. ඒක කොච්චර නීචයිද කියලා එතන වෙන්න මහසි ගන්න නැද්ද? නොදන්න නිසා නැල්ලා ඉන්නේ. හැමෙන් විනිවිද ඊට එහින් ලෝකේ බලන්න කියන්නේ ශරීරය දිහා. ආන් ඒ වගේ මරණයට එහා පැත්තේ ගොඩාක් කතන්දරයක් තියෙනවා. ඔබ ඉපදුනේ ගිය ජීවිතේ මැරුණු නිසා ආන් මේ මරණයට එහායින් ගොඩක් ලොකු කතන්දරයක් තියෙනවා. මේ කතන්දරය ඔබ දන්නේ නැහැ. ගිය ජීවිතේ පිනක් පවක් දෙයක් කියලා දෙයක් කරපු හින්දා තමයි මේ ජීවිතේට අනුව එහෙම වෙනසකින් ඉපදිලා ඉන්නේ. පිනක් කියලා හරි පවක් කියලා හරි දෙයක් ලෝකේ නැත්තම් සත්‍ය සුගතියට ගියා හරි කියලා දුගතියට ගියා කියලා හරි දැනගන්න පුළුවන්ද? විදිහක් නැහැ. දැන් තේරුණා නේද? ප්‍රශ්නෙට පිළිතුර ලැබුණද පුතේ? ඒකයි. ගේන්න බලන්න තර්ක ධර්මයේ තියෙන විසඳුම. නේද? ගේ ජීවිතය අතාරින්න බලාපොරොත්තු දෙහුවේ. ඈ? නේද? තියෙනවද ප්‍රශ්නයක්? ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා නේද? අද මැරුණොත් අද කකුල් දෙක කැඩුනොත් අම්මත් එක්ක නංගිත් එක්ක මල්ලිත් එක්ක තාත්තත් එක්ක බෙදා ගන්න පුළුවන් දේ වේදනාව. මේකෙන් භාගයක් ගන්න මම භාගයක් විඳවන්නම්. පුළුවන්ද? තමන්ගේ පාය විඳවන්න. අද ඔබ කුණු වුණොත් ශරීරේ භාගයක් ඔබේ පාය විඳවන්න. එහෙම නෙවෙයිද? එහෙමයි ජීවිතේ. ඉතින් හොඳට මතක තියාගන්න. දකින්න දෙයට එහයින් දෙයක් යථාර්ථයක් ලෝකේ තියෙනවා. ආන් ඒක තීරු ගන්න මහන්සි ගන්න. ඒකට තමයි කියන්නේ ධර්මය කියලා. එහෙනම් හොඳයි හැම දිනාටම ධර්ම අවබෝධය කරන්න මේ සසර දුක නිදහස් වෙන්න පෙඳි ටික ගලවගෙන මොකද්ද? පෙඳි භවෙන් නිදහස් වෙලා මහා පුරුෂයන් බවට පත් වෙන්න මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නිරේ යන පුද්ගලයෙක් හැටියට කටයුතු නොකරන්න හැම දිනාට වාසනාව උදා වේවා. ඔයාලට අතහැර ගන්න බැරි කට්ටිය ඉන්නවද? ඉන්නවනම් ඉන්නවා කියන බයින් තුමන් මොකුත් කියන්නේ ඒකට. ඉන්නව නේද? එයාලා මතක් වෙනවා, රාගිනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම ඉන්නවා. පොඩි විසඳුමක් කියන්නම් ප්‍රායෝගිකව. හැබැයි යන්න බෑ නේපා. විසඳුමක් කියන්න ප්‍රායෝගික ක්‍රියාවට නංගවනවා නම් විසඳුම කියන්න. හැබැයි ඒකෙන් අනිවාර්යෙන් ඔයාලට විසඳුම ලැබෙනවාමයි. සමහර අයට බූට් කාලා අතහැර ගන්න බෑ වෛර කරන්න හිතනවා. එහෙමයි නැද්ද? ඔයාට මේකක් තියෙනව නේද? එතකොට එහෙමයි නැද්ද? හරි විසඳුම කියන්නද මම? ඇත්තටම මේක සාර්ථක විසඳුමක්. හැබැයි ඒ සාර්ථක විසඳුම ඔයාලා ක්‍රියාවට නංගව ගන්න. ඇහුවට පස්සේ බෑ කියන්න එපා. පොඩි සරල විසඳුමක්. ආයේ පොඩි සරල විසඳුමක් තියෙනවා. හොඳට මේවා ගුස ටිකක් මේ වගේ ලොකු සරල විසඳුමක්. ඔයාලට වෙන මෙනෙහි කිරීමක් ඕන නැහැ. ඒක අනිවාර්යෙන් මෙනෙහි වෙනවා. එතකොට ජෑම් බෝතලයක් හොද ගන්න හොඳට පිරිසිදු කර ගන්න. මොකද්ද? ජෑම් බෝතලයක් හොද ගන්න. හොදගෙන ඉවර වෙලා ආදිරී කරන කෙනා අතහැර ගන්න බැරි කෙනාට කෙලින්ම දෙන්න බැරි නම් එයාගේ යාළුවෙක් කරහරි ජෑම් බෝතලේ යවන්න. ඒවල කියන්නේ හොඳට බිට්ටක් හොඳට ඒකටම කරලා හක්ක කරන්න කියන දාර වෙලා හොඳට හිටින්න. ඊට පස්සේ පියන වහලා එවන්න කියන්න අපව. නමයි ෆොටෝ එකයි පැත්තකින් ගහ ගන්න ඕනේ. මතක් වෙනකොටම අර කැරියා කියලා ඇද්දා යහුවා. එකපාරයි දෙපාරයි අදින්නේ. අවබෝධයි. නම් මොකද්ද? චාමිකට එතකොට අවබෝධයි. අයියෝ බෙට් එකට න්යාස කරලා තියෙන්නේ. ඔයා අතරින් කැමතිද? අතරින් කැමතිද? ඈ
ඒ අහිංසකයි නේද? ආ. එතකොට ඔයාට අතාරින්න මොකුත් නැද්ද? ඈ? මොකුත් නැත්තේ ඒක අල්ලගෙන ඉන්නේ. එහෙනම් අද මෙයා ලෑස්ති කරන්න පෙන්නද කරන්නේ. කොණ්ඩේ කපන්න මෙයාගේ. ආ. ඈ? මාන වෙන්නේ? ඇයි? ඈ? මොකද්ද? හරියන්නේ? මොකද්ද හරියන්නේ එතකොට? බෙට්ටක් දිහා බල බල ඉන්නක. ඒ නිසා ළමයි හිතන සුන්දරත්වයේ තියේද? ඇත්තටම බැලුවොත් හැම විනිවිද බලන්නකෝ ඇත්ත ස්වභාවය. පාරසල් කළ බෙටි ගොඩක් එව කියලා වල බාර ගන්නවද? මේ ශරීරය ඇතුළේ පණුව නැද්ද? ඉන්නවා. කොටු ගොඩවල නෙවෙයි තියෙන්නේ. සෙම කලාඳුරු. අපි කියමුකෝ ඔයාලා ආස කරන කෙනා දවස් 3-4ක් නාන්නේ. නාන්නෙත් නැතුව කක්ක හොදන්නෙත් නැතුව කිසිම දෙයක් හොදන්නේ නැතුව වතුර බොන එක විතරක් කරලා එනවා. දත් මදින්නෙත් නැතුව. ඈ? ඔයාලා ගාවට එනවා. ඈ? කොහොමද ගඳ? කොහොමද නැද්ද? කොහොමද නහඩු ගඳ? මුත්‍රා ගඳ. කොහොමද ගඳ? නැති වෙනවා. දැන් මොකද කරන්නේ? ඔයාලා නාන්න නැතුව යනවා පාරේ. දවස් 3-4ක් නාන්න නැතුව. මිනිස්සු එබිලා බලයි මොකද්ද මේ කුණක් කියන්නේ? පාරේ යන කුණක් මොකද්ද කියලා. ඕකනේ දැක්ක. ඕක තමයි අතාරින්න බෑ කියලා කියන්නේ. වනයේකට වෙලා දැහැම් වඩාගෙන ජීවන උත්තම ජීවිතයට ඒක හරියන්නේ. කුණ ඒක හරි. හොඳට මතක තියාගන්න. මේ අවස්ථාව ලැබෙන්නේ. අවස්ථාව නම් ආයෙ ලැබෙන්නේ. අරයට අනිවාර්යෙන් ජයම් පුතුලි කතාව කියලා දෙන්න. අනිවාර්යෙන් මෙයාට කියලා දෙන්න. ජයම් පුතුලිට සුදුසු කෙනා වෙලදී කෝල් කළේ. තාත්තා ආයෙ ඒ නිසා අහගන්න යාළුවන්ගෙන් හොඳ ලස්සන විසඳුමක් කියලා දුන්නේ. ඔයා කියලා දෙන්නේ. ඔයා අහිංසක කෙනානේ කියලා. එහෙනම් කල්පනා කරලා බලන්න එක්කෙනෙක් හරි ධර්මයට පැමිණිච්ච මෙතනින් පස්සේ පැමිණෙයි කියලා හිතන පොඩ්ඩක් හරි නේද? පොඩ්ඩක් කර පැමිණෙන්න. අද ඉඳලා සත්තු නොමරා ඉන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. සොරකම් කරන්න යන්න එපා ලෝකෙ පුංචි දෙයක්වත්. ගෙදරින්වත් අම්මගෙන් තාත්තගෙන්වත් සොරකම් කරන්න යන්න එපා. වැරදි කාමසේවනේ ඉවණක් කරන්න යන්න එපා. එයි යටත් තිබ්බේ. වැරදි කාමසේවනම් කරන්න යන්න එපා. විහිළුවටවත් ලෝකෙ බොරු කියන්න එපා. ගංජා බොන එක අතහරින්න. සිගරට් බොන එක අතහරින්න. බියර් අරක්කු බොන එක ලෝකේ අතහරින්න. නැත්තම් උපදින්න වෙන්නේ කොයි වගේද දන්නවද? ඔයාලා ප්‍රාණඝාතය කරොත් ඊළඟ ජීවිතයේ ආයුෂ නැතුව උපදින්න වෙනවා. පොඩි කාලේ මැරෙනවා. එක්කුලින්ද කර වැටලා හරි වාහනයකට වැටලා හරි මැරෙන්න ඉන්න එපා. ඊළඟට ඔයාලා හොරකම් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඔයාලා ගොඩක් දුගී දුප්පත් අසරණ වෙලා ඔය ටවුන් ගානේ ඔය ඉන්නේ නැට්ටු පවුලක උපදින්න වෙයි දරුවෙක් නැට්ටු දරුවෙක් වෙලා. කැමතිද එහෙම උපදින්න? නැට්ටු පැටියෙක් වෙන්න කැමතිද? ඈ? සාස්ත්‍ර කියන යන කැමති? ඉල්ලගෙන යන්න. ආන් වගේ. වැරදි කාමසේවනි කරන්න ගියොත් නපුංසකෙක් වෙයි. ඉස්ත්‍රියකුත් නෙවෙයි. එදාට ස්ත්‍රියකුත් නෙවෙයි පුරුෂයෙකුත් නෙවෙයි. ස්ත්‍රී ලිංගෙත් නැහැ පුරුෂ ලිංගෙත් නැහැ. එහෙම වෙන්න කැමතිද? දැන්ටත් එහෙම? මොකද කිව්වේ? වෙන්න වෙයි. ඊළඟට බොරු කියන්න ගියොත්
ඔයාලා කොච්චර ප්‍රධානියෙක් වුණත් කිසි කෙනෙක් අහන්නේ නැහැ කියන්නේ. ගණන් ගන්නෙත් නැහැ. ඊළඟට ඔයාලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගියොත් දෙපැත්තේ කටේ කෙලවැක් කෙන බියර් බොණ්ඩ ගියොත් මත්පැන් මත්ද්‍රව්‍ය කිව්වට තේරෙන්නේ නැහැ. බියර් බොණ්ඩ ගියොත් ගංජා ගහන්න ගියොත් සිගරට් බොණ්ඩ ගියොත් ඊළඟට අරක්කු බොණ්ඩ ගියොත් අනිවාර්යෙන් මත් බුද්ධිකෙක් වෙනවා. මනුස්සකම දෙන්න. හැබැයි නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ යනවා ගිහිල්ලා ආවම ඔය ඇති වෙන ආදීන මම ඔය ටික කිව්වේ. කැමතිද මන්ද බුද්ධිකෙක් වෙලා කිය ඔළුවේ පිටිපස්සේ කෑදකුත් නැතුව වැලි ගොඩේ බඩගග එහෙම ඉන්න කැමතිද? ඈ ඊළඟ ජීවිතේ මන්ද බුද්ධිකේ මේ සැරේ බීඩිය කටේ සිගරට් එක කටේ ඊළඟ ජීවිතේ මන්ද බුද්ධිකයා. හොඳට මතක තියාගන්න. ඒක කවුරුවත් විසින් කරනව නම් ඕන් පගාවක් හරි දෙලා කයින් කරගන්න තිබ්බා. එහෙම එකක් නෑ. සකස් වෙන එකක් තියෙන ලෝකේ හේතුකට ඵල. එහෙනම් සුන්දරයිද? සසර. නෑ නීචයි. කතා කරලා යන්න ආවේ වෙන දෙයක්. අහන්න උනේ වෙන දෙයක්. ඇත්තක නෙමෙයිද? හැබැයි අහන්න උනේ ජීවිතේ වැදගත් දෙයක්ද නැද්ද? ඔයාලට වැදගත්ද නැද්ද කියන එක ඇත්තටම වැදගත්. නමුත් ඔයාලා ඒක වැදගත් මොකද සැලකුවේ නැත්තම් ඔයාලා බල්ලෙක් වෙයි කියන ජීවිතේ. තේරුණාද? ආයෙත් බල්ලෙක් වෙයි. දැන් මෙතනින් දැන් අපි කියමු 2යි 4යි 6යි 8යි 10යි 12යි. 12 දෙනෙක් ඉන්නවා. ලෝක 12කින් ඇවිල්ලා එක්කෙනෙක් බල්ලෙක් ජීවිතේ. එක්කෙනෙක් සමහරට නරියෙක්. එක්කෙනෙක් පෙරේතෙක්. තව එක්කෙනෙක් නිරිසතෙක්. එක්කෙනෙක් ඌරෙක්. එක්කෙනෙක් කලාතුරකින් කෙනෙක් තමයි ඉන්නේ මනුස්ස ලෝකෙ ඉඳලා. දිව්‍ය ලෝකෙ ඉඳලා. අනිත් ඔක්කොම ඉන්නේ බල්ලු බලලු ඌරු කුකුළු එහෙම ඉඳලා බොහෝම අමාරුයි මේ අන්තරින් ගොඩ වෙච්ච අය. ඒකනේ ප්‍රඥාව උපදින්නේ නැත්තේ. නැත්තම් කියන ස්වාමීනි මට යන්න බෑ කියලා මෙහෙම එකක් තියෙනවා. ගෙදර යන්න නම් බෑ ස්වාමීනි කොහොම හරි මහාන කරන්න කියලා. තේරුණාද? ප්‍රඥාවන්ත. YouTube යන ෆෝන් ගන්න බලන්න අපිට. ෆෝන් වලින් කුණු හර්පයෙන් බලන්න එපා ධර්මය අහන්න. ධර්මය අහන අය නේද ඉන්නේ? අවබෝධ කරගන්න කියලා කුණු හර්පේ බලලා ඉඳන්නේ දැන් ගිහිල්ලා. එහෙමනේ ඉන්නේ. හොඳට ධර්මයේ මහන්නේ hina වෙන්නේ නෙවෙයි අඬන්න ඕනේ. නේද? එක්කෙනෙක් හරියට ඔළුවනම නැින්න එච්චරයි හොඳ. තේරුම් ගත්තා නැතා හොඳ විදිහට හැසිරෙන්න එක්කෙනෙක් දෙයක් හරි. නේද? ඒකයි. ඒ හින්දා අදින්දලා හොඳට ඒ ධර්මී ටික අහන්න. අපිත් අය පැවිදෙන්න ඕනේ කියලා හිටපුවා නේ. පොඩි කාලේ පැවිදිච්ච අය නේ මේ කවුරු. ඔක්කොම මේ හොඳ රැස්සා කරපු අය. සමහර අය පිට රටවල වල සමහර අය මෙතන මොකද්ද ඉන්නවා මේ ලක්ෂ ගණන් පඩිගත්තු අය ඉන්නේ. ගුරුවරයෝ ඉන්නවා. ඊළඟට මේ කොක්ලා ඉන්නවා, චෙෆ්ලා ඉන්නවා. තව CCMP කියා ඉන්නවා, නේවි කියා ඉන්නවා. ඊළඟට එයාපෝට් එක වැඩ කරපු අය ඉන්නවා. තව ඩිග්‍රී කරපු අය ඉන්නවා. නොයෙකුත් රේස් වල හිටපු අය ඉන්නේ. දැන් ඔයාලගේ යාළුවන් බලන්න යතේ 9ක් දාපු එකනේ. ඒ 9ක් දාපු එකෙනෙක්වත් ඉන්නද මෙතන? නෑ. ඩිග්‍රී කරපු එකෙනෙක්වත් ඉන්නද ඔයාලට? නෑ. අපි අතර ඉන්නවා. ඒකයි. ඉතින් හොඳට මතක තියාගන්න නිකන් ඔක්කොම නිකන් පොඩි කාර්යයක් කන්න බොන නැතුව පැවිදි කියයි නෑ මේ. එහෙම විකෘති මාසිකත්වයෙන් පැවිදිච්ච කවුරුත් නෑ. ඔක්කොම ඉන්නේ දහම අවබෝධ කරගන්න කියලා අහම්බෙන් ධර්මය හම්බෙච්ච අය ඉන්නේ. ඕංගුවගේ දහම් පදයක් ඇහුණා. ඕකෙන් තමයි වෙනස් වුනේ ජීවිතේ. තේරුණාද? එහෙනම් අඬන්නද ගෙදර ගිහලා හොඳට. අයියෝ මම මෝඩෙක් වගේ මොනවද මේ කර කර ඉන්නේ කියලා පොට්ටි බදාන අඬන්න. බූට් එක කෑමඩල වැඩක් නැහැ. ඒවට නේ අඬන්නේ. අඬන්න යනවා, මැරෙන්න යනවා, එල්ලෙන්න යනවා. එහෙම වැඩක්? එහෙම වැඩක්. ඒව නිකන් ඕනි වැඩ. මොනා කර ඉන්නේ මේ මගේ රෑදවල් ගෙවිලා යන්නේ මේ නාකි වෙන්නනේ යන්නේ.
දැන් මේ වෙලාව නාකි වෙනව නෙමෙයි. මේ වෙලාව කිස් පැහි පැහි යන්නේ. දත් දිර දිර යන්නේ. අතපය වරු බලන්න දැන් කට ඇරලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හොඳට ඇතුළේ. පරණ වැසිකිලි පෝච්චිය වගේ කටද. ඇයි? ඇතුලේ කළු පාට බෙදෙනද නැද්ද? බෙදෙලා නැහැ. ළඟ යාළුවට කට ඇරලා පෙන්නන්න බලන්න. ගඳ ගහ. පරණ වැසිකිලි පෝච්චි දැකලා තියෙනවද? ඔය මහදෙන වැසිකිලි සමහර පාරණ ටවුන් වල. ඈ දැනගින්න අමාරු නේ කකුල් දෙක දිගට. කම ඈ මේ හරි හරි ඔයාලට ඉතින් මට ප්‍රශ්නයක් නෑ මට කට පිටව ගන්න ඕනේ එහෙනම් හොඳයි. ගිහින් බලන්න. අසහනසලා දෙන මත් එක්ක ශ්‍රද්ධාවද ගිහිල්ලා කුටි ටික බලන්න යන්න. හොඳයි. මෙතනත් දැන් තට්ටු 7 බිල්ඩින් එක. එකෙත් කුටි හැදෙනවා 40කට වැඩි එකකට 40කට. ලස්සන ගොඩනැගිල්ල. අපි මුදල් පාවිච්චි කරන්නේ නැහැ. අපි සාදි පාවිච්චි කරන්නේ අපේ ජීවිතයට ආවා කියලා මගේ ජීවිතේ පාවිච්චි කරලත් නෑ මම මේ ඔක්කොම ගුරුවරයා මම තනියම මේ කිලෝමීටර් ඇතුළේ හිටිය ගල්ලෙනක. නමුත් ඉතින් සාද්ධාවන්ත දෙවිය තමයි වෙලා හදන්නේ. නේද? සාද්ධාවන්ත ජීවිතය වෙලා හදන්නේ. ඒ හින්දා මේ ඒකට කැපකාර මහත්තයට සල්ලි පූජා කරලා තියෙනවා. එයා හරහා තමයි කෙරෙන්නේ. ඒ නිසා හොඳට හිත පහදවාගෙන වන්දනා කරගෙන ඉන්න ධාතු මන්දිරය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 6 නමක් ඉන්නවා. ඒ කියන්නේ ශරීරේ කොටස් අස්ති ධාතුන් වහන්සේලා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන අහලා තියෙනවද? අරනේ. වෙන ගහලෝකේ කිව්වද දාන්නේ? සාරිපුත්ත බුදුරජාණන් වහන්සේ ගැන දන්නවද? බුදුරජාණන් වහන්සේ කියලා අහලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ කියලා අහලා තියෙනවද? අරනේ. අල්ලාගෙන අල්ල දන්නවනේ. ගිනි ගුලි තමයි අල්ලලා ඉන්නේ ඊට පස්සේ. හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ගැන අහලා තියෙනවද? දන්නවා. භාග්‍යතුන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේම තමයි. භාග්‍යතුන් වහන්සේ කියන්නේ අපි භාග්‍යතුන් වහන්සේ කියලා තමයි සාමාන්‍ය කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. එන සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහලා තියෙනවද? නේ. සමහර අය දන්නවා. ඔයාලා අහලා තියෙනවනේ. මොග්ගලණ මහ රහතන් වහන්සේ සරියුත් මොගලන් එහෙම දන්නවා. සරියුත් මොගලන් කියලා කියන්න එපා. ඒ යාළුවෝ නෙමෙයි. නේද? ඒ ඔයාලගේ යාළුවන්ට කියන්න සිල්වා ජෝන් කියලා. එහෙම නම් වශයෙන් කතා කරන්න එපා රහතන් වහන්සේලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. මොගලන් මහ රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. තවත් රහතන් වහන්සේලා 109කගේ ධාතුන් වහන්සේලා, ඒ කියන්නේ ශරීරයේ අස්ති ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඔයාලා දන්නවද? මේ ශරීරයට පව වටිනාකමක් දෙන්න පුළුවන් ධර්මයෙන් විතරයි. වෙන දෙයකින් බෑ. ආදරෙන් දෙන්න බෑ වටිනාකම. පුළුවන් ද ආදරෙන් දෙන්න. ඔයාලා ආදරය කරන කෙනෙක් ඉන්නවා. එයා මැරෙනවා. මැරුණට පස්සේ ගෙදර ඔයාලා අඬනවද නැද්ද? ඔයාලා නම් දැන් බීලා බෝතලේ අරගෙන ගිහිල්ලා පනින. නේද? දැන් එකන මැරුණොත්. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ. නේද? හැබැයි ඔය පනිනකොට අර සෝනට අරයන් ඉන්නවනේ මිනිහ. එයාට දැන් අරයන් දෙන්න තු ගහන්න වගේත් පනිනවනේ. එතකොට තියලා හැම ගියොත් ඊළඟට මොකද කියන්නේ? තේරුන්නේ නැහැ? තේරුන්නේ නැද කියපොද? ඔයාලා දැන් ආදරේ අම්මා තාත්තට හරි කියනකො. අම්මා තාත්තට හරි කියනකො. ආදරය කරන කෙනෙක් මැරුණාට පස්සේ අරයන් හදදි කෑ ගහලා පනින්නේ නැද්ද? ඒකෙන් අරයන් හදදි තියලා යන්නේ දුවේ. ඔයා දැන් අම්මයි නංගිලා හින්දානේ තාත්තා නේද? නිකම් ප්‍රශ්නයක් අහලා තියෙනවා. අනික් අය ප්‍රමාදය ඇති කරන්න. දැන් එයාලා හිතින් ඔයාලා ජීවත් වෙනවා. අද මැරිලා ගිහිල්ලා දැම්මොත් මිනි පෙට්ටිය බොරුවට කෑ ගහලා පනි. හැබැයි අරයන් දෙපා කියලා කෑ ගහද්දි ওই මිනිහ තියලා යන්න හැදුවොත් ඊට පස්සේ මොකද කරන්නේ? විහිළුවක් කිව්වේ අරන් යන්න කියලා කෑ ගහන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ. තියාගෙන ඉන්න ඊට පස්සේ මිනිහ දැන් හරි. ඔයාලා දැන් තියන්න කියලා කෑ ගහනවා. මිනිහ තියලා ගෙදර ගියොත් එහෙම මිනිස්සු කවුරුවත් අරන් යන්න නැහැ. ඔයාලා මොකද කරන්නේ? බොරුවට නෙද ඒක තමයි. ඒ බොරුව කරන්නේ.
ඉබුරු කරන්න කියන්නේ කොහොමද කියන්නේ? දැන් මලගේ වල අහලා නැද්ද තියලා යන්න කියලා කෑ ගන්නවා. කියලා යන්නේ කිව්වා කියලා යන්නේ. ඔව්. නැටි ගොඩක්. වැඩි ඕනේ මිනිය නෙවෙයි. මිනි අලු ටිකක් ගෙන 30 කර මිනිස්සුත් එක රණ්ඩු වෙන ලෝකේ. ඈ? පවුලේ කෙනෙක් මැරලා ඉන්නවද කවුරු හරි අතීතේ හැරි? ඒ කෙනෙක් අට කෑල්ලක් දැන් ගෙදර ගෙනත් දාලා තිබ්බොත්. ඈ? ඈ? ගෙනත් දැම්මොත්? ඈ? නේද? තියලා යන්න කියලා කෑ ගහද්දි තියලා ගියොත් ඇත්තට මොකද වෙන්නේ? අපි කිමු කෑ ගහගෙන පෙට්ටි යටින් එලිලා යනවා. යනකොට ඔන්න කුණුවේ ඇතුලේ කුණු වෙලා තියෙන සම්පූර්ණ. උඩින් පොමලින් දාලා වෙයිලා තිබ්බට කුණු වෙලා. ඒතකොට මේ වල ඉටි බෑග් දාලා තියෙන්නේ. ඕකක් කිල්ලෙලා අර ලෑලි අතරින් ඕජස් වැක්කුරුනොත් මෙහි කටහර. තවත් කෑ ගහන ඒ ඉස්සරහට. ලෝකේ ඇත්ත නම් නෙන්නේ. එහෙම වෙයි. තවත් ඉදිරියට ඒ ඕජස් මෙහි වැක්කුරුනොත් තමන්ගේ හරහා කවදාවත් මිනි අල්ලද්දී අනේ මට ඔය අල්ලන්න ඕනේ කියද්දී ඇඟිලි බැස්සොත් තැඹිලා තියෙන ශරීරය. ආයෙ ලම් වෙනවද? ආයෙ ලම් වෙන්නේ. ලෝකයක් තියෙක. තමන් මැරුණාට පස්සේ ඥාතීන් එයා විසි කරලා දාලා ඇවිල්ලා පිළිකුල් කර කර අනානික කරන්නේ. දෙහිකොළ අතුල්ලා නැද්ද? ඔය දෙහිකොළ අතුල්ලා නැද්ද? මොකද්ද මේ සෝන්ට ගිහිල්ලා ඇවිල්ලා? ඔයාලා ගෙදර කට්ටිය අතුල්ලා නැද්ද? පොරු කියන්නේ පාලමයා. දෙහිකොළ අතුල්ලා නැහැ ළමයි. අපිත් දෙහිකොළ අතුල්ලා දෙන ඒ කාලේ. දන්නේ නැතුව. සෝනට ගිහිල්ලා ඇවිල්ලා දෙහිකොළ ටිකක් අත මේ පොඩි කරගෙන දෙහිකොළ වලින් අත පොඩි කරගෙන නැත්තම් නානවා ගිහිල්ලා ඇවිල්ලා සෝනට ගිහිල්ලා ඇවිල්ලා ඉක්මනින් නානවා දැන් ඒ දෙහිකොළ පොඩි කරන එක මේ නැති වෙලා සමාජය නේද ඒත් ඒක සාමාන්‍ය කියන දෙහිකොළ පොඩි කරලා නාන්න කියලා දෙහි කියන්නේ පිරිසුදු එකක් කියලා කියන්නේ ඒකත් එක්ක නාන්නේ නැද්ද නානවා අපි ඔය පිළිකුල් කරනවා මරනකොට විඥානේ තියෙනකම් විතරයි. හිතන්න බලන්න ඔයාලා හොම් කැලේකට යනවා. දයාලු 12 දෙනා කැලේට යනවා. ඔයා ඉතුරු වෙන්න අනිත් 11 නෑ ඉස්සල්ලාම කැලේට මැදට ගියන් පස්සේ කැලෙන් එන ආදීනව බය දකින්නේ කොහොමද? ඒවා මග හැරෙන්නේ අනිත් යාළු 11 දෙනා හින්දා නෙමෙයිද? කැලෙන් එන බයන් මග හැරෙන්නේ අනිත් යාළු 11 දෙනා හින්දා නෙමෙයිද? එයාලා හින්දා. ඒතර කැලේ අනාරක්ෂිත තැන යාළු ආරක්ෂිත තැන. ඔන්න යාළුවෝ 11 දෙනා මැරෙනවා. තම විතරක් ඉතුරු වෙනවා. ඉන්නේ ගැස්සිලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් මිනි වලට බය ඇති වෙනවද නැද්ද කැලේ මැද? ඇති වෙන්නේ නැහැ. ඇති වෙනවා. ඊට පස්සේ කැලේට දුවනවා අර මිනි වලින් බේරෙන්න කියලා. මෙහෙම හිතක් තියෙනවා. එහෙම හිතක් තියෙන හොඳට තේරුම් ගන්න එක. නේද? එහෙනම් හොඳයි. channel එක කිව්වේ නෑ නේද? ඒක දැන් සිග්නල් එක නැතුව. ගෝසිංග වනාරම කියලා ගහන්න. GOSING. ඒතකොට මේ පැවිදි පින්කමක් බලා ගන්න පුළුවන්. සුපත් වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේ. සුපත්.